අපි දැන් නිෂ්පාදන ගිණුම් පාඩම කරමින් යන්නේ. දැනට අභ්‍යාස 14ක් සාකච්ඡා කරලා තිබෙනවා. මේ ප්‍රශ්න අංක 15. මම ගණන කියවන වරක් අහගන්න. 2002 ජනවාරි 1 වන දින මොරටු සමාගම ව්‍යාපාරික කටයුතු ආරම්භ කරලා තිබෙනවා. සමාගම ආරම්භ කරලා තියෙන මේගොල්ලන්ගේ ප්‍රථම වර්ෂය. සමාගම නිශ්චිත වර්ගයක අල්මාරි නිෂ්පාදනය කරයි. කියන්නේ එකම ජාතියක වහන්න අල්මාරි නිෂ්පාදනය කිරීමක් කරන්නේ. ඒ නිෂ්පාදන සේවක මණ්ඩලය ඉන්නවා මේ විදිහට යන්ත්‍ර ක්‍රියාකාරයෙක්ගෙන් සහ වඩි කාර්මිකයෙක්ගෙන් සමන්විතයි. නිෂ්පාදන ඍජුවම දායක වන සේවක වෙනවා වර්ග දෙවර්ගයක්. යන්ත්‍ර ක්‍රියාකරු වඩු කාර්මික ශිල්පිය. ඒතර යන්ත්‍ර ක්‍රියාකරුගේ වැටුපත් ඍජු, වඩු කාර්මික ශිල්පියාගේ වැටුප ඍජු. අල්මාරි සෑදීමේදී එක් එක් සේවකයාගේ කාර්ය අවසන් වුණයින් පස්සේ ඔවුන්ට ගෙවීම කරනවලු. එක් අල්මාරි කාර්ය සඳහා යන්ත්‍ර ක්‍රියාකරු රුපියල් 600ක් ගෙවනවා. වඩු කාර්මිකයා රුපියල් 1000ක් ගෙවනවා. කාර්ය අවසන් වුණාන් පස්සේ තමයි ගෙවීම කරන්නේ. කියන්නේ ඒකක සංඛ්‍යාවට ගෙවන්නේ. යන්ත්‍ර ක්‍රියාකරුට ගෙවන එක ඒකකයකට 600ක්, වඩු කාර්මික ශිල්පියාට ඒකකයකට 1000ක් ගෙවනවා. 2002 දෙසැම්බර් 31 දිනට මොරටු සමාගමේ පොත්වලින් උපුටාගත් ශේෂ පිරික්සුම ශේෂ ලැයිස්තුවක් දෙනවා. ඒ කියන්නේ මේ ප්‍රථම ගිණුම් වර්ෂයේ අවසානයේ. ඒ නිසා ආරම්භක තුක තියෙන විදියක් නැහැ. ආරම්භක ශේෂ තියෙන විදියක් නැහැ මේ ගණනේ. යන්ත්‍රෝපකරණ පිරිවැයට මිලදී ලී බඩු මිලදී ගැනීම, යන්ත්‍ර ක්‍රියාකරුගේ වැටුප, වඩු කාර්මිකයාගේ වැටුප, කර්මාන්තශාලා මුරකරුගේ වැටුප, පරිපාලන වියදම්, සරණේරු සහ අගුළු වියදම්, වැලි කඩදාසි ඇන යනාදී වක්‍ර ද්‍රව්‍ය වියදම්, ගොඩනැගිලි කුලිය වරහන් තුල කියන තුනෙන් එකක් පරිපාලන අංශයට, යන්ත්‍ර සඳහා බලය, පාරිභෝගිකයන්ගේ නිවෙස්වත අල්මාරි ගෙන යාමේ වියදම්, යන්ත්‍ර නඩත්තු වියදම් සහ විකුණුම්. දැන් මේ ගණනෙත් අපිට දහස් වලින් සෑදීමේ දුෂ්කරතාවයක් තියෙනවා. අන්තිම ඉලක්කම් තුනම බිඳු නෙමේ තියෙන සමාන සංඛ්‍යාවල නේද? මේ ඉලක්කම් භාවිතා කරමු අපි. ඊළඟට අමතර තොරතුරු දෙනවා. 1. අල්මාරියක් රුපියල් 6000 බැගින් අලෙවි කරයි. අල්මාරියක විකුණුම් මිල 6000යි. 2. එක් අල්මාරියක් සඳහා පිරිවැය රුපියල් 450ක් පිරිවැය 450ක් වූ සරණේරු මිසන් අතර කියන වචන අවශ්‍ය නැහැ. එක් අල්මාරියක් සඳහා පිරිවැය රුපියල් 450ක් වූ සරණේරු සහ අගුළු අවශ්‍යයි. රුපියල් 450ක පිරිවැය වූ සරණේරු සහ අගුළු අවශ්‍ය එක අල්මාරියක් සාදන්න. ඊළඟට 2 තුන්වෙනි එක 2002 දෙසැම්බර් 31 දිනට සමාගම සතුව පාවිච්චි නොකළ ලී තියෙනවා පිරිවැය මත රුපියල් 46000කට. අවසාන අමුද්‍රව්‍ය තුකේ ලී 46000ක් තියෙනවා. සම්පූර්ණ කළ අල්මාරි 4ක් තිබෙනවා තියෙන අවුරුදු අවසානයේ. එසේම වැඩ සම්පූර්ණ නොකළ අල්මාරි 6කුත් තියෙනවා. නොනිමි අල්මාරි 6යි, නිමි බහන් අල්මාරි 4ක් තිබිලා තියෙනවා. සම්පූර්ණ නොකළ අල්මාරියක් සඳහා මෙතෙක් දරා ඇත්තේ ලී පිරිවැය හා යන්ත්‍ර ක්‍රියාකරුගේ වැටුප් පමණයි. ඒ කියන්නේ නොනිමි වෙනුවෙන් දරලා තිබෙන ලී පිරිවැයයි යන්ත්‍ර ක්‍රියාකරුගේ වැටුප විතරයි. ඒ කියන්නේ නොනිමි වලට ඇතුළත් වෙලා තියෙන්නේ, අගයට ඇතුළත් වෙලා තියෙන්නේ ප්‍රාථමික වියදම් දෙකක්. වක්‍රාකාරයෙන් කියන්නේ මේ ආයතනයේ නොනිමි අගය කරලා තියෙන ප්‍රාථමික පිරිවැය පදනමට. එහෙම පදනමට නොනිමි අගය කරන්න පුළුවන්. ඒ කියන්නේ නොනිමි බහඬ වල වටිනාකම තියෙන ප්‍රාථමික වියදම් විතරයි. ප්‍රාථමික පිරිවැය පදනමට තමයි නොනිමි අගය කරලා තියෙන එක. නිෂ්පාදන කිරීම තුළ නොනිමි ගැලපීම කරන්න ඕනේ මේ ගණනේ. පහලින් නෙමෙයි උඩින්. ප්‍රාථමික පිරිවැය හොයන අවස්ථාවේදී. එතකොට යන්ත්‍ර පිරිවැය මත සිර 5ක් වාර්ෂිකව ෂෙයා කළ යුතුයි කියලාත් කියනවා. අවුරුදු දෙකකට සිර 5ක් යන්ත්‍ර ෂෙයා කරන්නත් ඕනේ. ඒතර යන්ත්‍ර ෂෙයා වීම නිෂ්පාදන ආයතනයක් තියෙන අවස්ථාවක යන්ත්‍ර ෂෙයා අපි ඇතුළත් කරන්නේ නිෂ්පාදන පොදු කාර්ය වියදමක් වශයෙන් අපි උපකල්පනය කරනවා මේ කර්මාන්තශාලාවේ තියෙන යන්ත්‍ර කියලා. හරිනේ? ප්‍රශ්න අහනවා 5ක්. හඳුනා ගන්න. මොකද ප්‍රශ්න 5 1 වර්ෂය තුල සම්පූර්ණයෙන්ම නිම කරන ලද මුළු අල්මාරිය ගණන කීයද? නිපදවූ අල්මාරිය ගණන අහනවා. එක ප්‍රශ්නයක්. 2 සම්පූර්ණ නොකළ අල්මාරියක පිරිවැය කීයද? කියන්නේ නොනිමි බහඬ එකක පිරිවැය. ඒකක පිරිවැය. 3 2002 දෙසැම්බර් 31 දායන අවසාන වසරේ මොරටු සමාගමේ නිෂ්පාදන කිරීම. නිෂ්පාදන මහන්නේ තුන්වෙනි ප්‍රශ්නෙට. 4 සම්පූර්ණ කළ අල්මාරියක පිරිවැය. ඒක හතරවෙනි ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නේ අහනවා 2002 දෙසැම්බර් 31 දිනෙන් අවසාන වසර සඳහා ආදායම් ප්‍රකාශනය. ඒ කියන්නේ අර වෙළඳාම් ලාභ ගිණුම. කොටස් 5කින් සමන්විතයි ප්‍රශ්نين අපි බලාපොරොත්තු වෙන පිළිතුර. අපි මේකෙදී මේ පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ එකින් එක අපි හදලා ඉමු. ඊට පස්සේ 3 4 5 දමු. හරි නේද? හොඳයි. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ වර්ෂය තුල සම්පූර්ණයෙන්ම නිම කළ අල්මාරි ගණන. අපි කියන ප්‍රශ්න පිළිතුරු 1 වර්ෂය තුල නිම කළ අල්මාරි ගණන. අල්මාරි කීයක් මේ ආයතනය හැදුවද? ඒක සොයා ගන්න තියෙන තොරතුරු දිහා බලන්න පොඩ්ඩක්. නිම කළ අල්මාරි ගණන ගන්න පුළුවන්. තොරතුරු මොනවද මේ ගානේ තියෙන්නේ?
දැන් මතකද අල්මාරියක් රුපියල් 6000 බැගින් විකුණනවා කියලා කියනවා. ඒතර අතන ලයිස්තුවේ විකුණුම් තිබුණා. අල්මාරි එකක විකුණුම් මිලත් අපිට දෙනවා. එතකොට මෙතන මේ පළවෙනි කාරණේ තුල තියෙනවා තුන්වෙනි කාරණේ තුල වර්ෂ අවසානයේ ලී ඉතිරි 46000 සම්පූර්ණ කළ අල්මාරි 4ක් ඉතිරි. ඒතර ඉතිරි අල්මාරි ගන්න මෙතන තිබෙනවා. එහෙනම් දැන් අපිට වර්ෂය තුල නිපදව අල්මාරි ගන්න ලෙහෙසියෙන්ම ගන්න පුළුවන් නේද? හරි විකුණුම් ඔස්සේ ගියාම හරිනේ. විකුණුම් තියෙනවා ලක්ෂ 6ක්. මම දැක්ක තිබුණා ලක්ෂ 6ක් අතන මෙතන විකුණුම් ලක්ෂ 6යි කියලා කියනවා. ඒතර විකුණුම් මිල ලක්ෂ 6 නම් ඒකක එක විකුණුම් මිල 6000 කියලා කියනවනේ සම්පූර්ණ විකුණුම් ලක්ෂ 6යි. ඒකක එක විකුණුම් මිල 6000යි. ලක්ෂ 6 6000න් බෙදුවම මොකද එන්නේ? මුළු විකුණුම් වටිනාකම ඒකක එක විකුණුම් මිලෙන් බෙදුවම මොකද එන්නේ? විකුණු ඒකක සංඛ්‍යාව. විකුණු ඒකක සංඛ්‍යාව තුල ඉතින් හොයාගන්න පුළුවන්. ඉතිරි ඒකක සංඛ්‍යාව පහලින් දෙනවා. මේක න ආරම්භක තුක නැහැනේ. නම් විකුණු ඒකක සංඛ්‍යාවට ඉතිරි ඒකක සංඛ්‍යාව එකතු කළාම මොකක්ද දෙන්නේ? වර්ෂයේ නිෂ්පාදනය කළ ඒකක සංඛ්‍යාව. අපිට විකුණුම් ඔස්සේ කියලා හොයන්න පුළුවන්. මේ ගණනේ තවත් විකල්ප ක්‍රම තියෙනවා. නිමි ඒකක සංඛ්‍යාව හොයාගන්න ලෙහෙසිම ක්‍රමේ විකුණුම් වලින් යන එක. විකුණුම් වලින් හොයන එකක්. මෙහෙම ගමු. වර්ෂයේ සම්පූර්ණයෙන්ම නිම කළ මුළු අල්මාරිය ගණන මෙහෙම ගමු. මම පියවරෙන් පියවරට ගන්නම්. විකුණුම් වටිනාකම රුපියල් කීයද? ලක්ෂ 6යි. පහලින් ඒකක එක විකුණුම් මිල රුපියල් 6000යි. එවිට විකුණුම් ඒක ගණන කොහොමද එන්නේ? කුළුමේ ගණන 6 ලක්ෂය බෙදීම 6000. ඒතර විකුණුම් මේක ගණන කීයද? 6 ලක්ෂය 6000න් බෙදන්න. මේ බිඳුව තුනට මේ බිඳුව ගියාම 600 බෙදීම 6. ඒ කියන්නේ ඒකක 100යි නේද? විකුණුම් මේකක සංඛ්‍යාව 100ක් එනවා. 6 ලක්ෂය 6000න් බෙදුවම විකුණලා තියෙන එකක 100ක්. මේක අපි එකතු කරමු. එකතු කළා වර්ෂයේ අග ඉතිරි අල්මාරි ගණන. ඉතිරි එකකනේ. වර්ෂයේ අවසාන ඉතිරි එක කීයක් තියෙනවද? 4ක්. එහෙනම් වික්කසියක් 4ක් තව ඉතිරි නම් එහෙනම් කොච්චරක් හදලා තියෙනවද? වර්ෂය තුල නිපදවු සම්පූර්ණ අල්මාරි ගණන කීයද? 104 අපෙන් හදන්නේ වර්ෂය තුල සම්පූර්ණ නිම කළ මුළු අල්මාරි ගණන කීයද? 104යි. එම නිසා වර්ෂය තුල නිෂ්පාදනය කළ අල්මාරි ගණන කීයද? 104යි. අල්මාරි 104ක් වර්ෂය තුල හදලා තියෙනවා. ඒක තමයි ප්‍රශ්නාංක 1ට උත්තරය. වසරේ නිපදවූ ඒකක සංඛ්‍යාව 4යි. එතන ඒක කියන අල්මාරි මෙතන නේද? සමජාතීය භාණ්ඩ හදලා තියෙන්නේ. සම්පූර්ණ එකම වර්ගයේ අල්මාරික කිව්ව උඩින්. එහෙම අවස්ථාවක් පමණයි මේ විදිහට මේක හොයන්න පුළුවන්. විවිධ වර්ගවල අල්මාරි නම් ඔහොම ගන්න බෑ ඒකක එක් පිළිවෙල. ඒකක වටිනාකම නේද? හරි. ප්‍රශ්නේ දෙවෙනි කොටස අහනවා සම්පූර්ණ නොකළ අල්මාරියක පිළිවෙල. සම්පූර්ණ නොකළ අල්මාරියක පිළිවෙල බලන තොරතුරු කොහොමද දීලා තියෙන්නේ කියලා. මෙතන කියනවා නේද? මේ දෙවෙනි තුන්වෙනි ගැලපිලා තියෙනවා. වසර අවසානයේ පාවිච්චි නොකර ලී තියෙන පිරිවැය 46000ක්. හරි. සම්පූර්ණ අල්මාරි ගන්න 4යි හරි. සම්පූර්ණ නොකළ අල්මාරි කීයක් තියෙනවද? 6ක් තියෙනවා. සම්පූර්ණ නොකළ අල්මාරි. ඒ කියන්නේ නොනිමි. නොනිමි තියෙන එකක 6ක්. මේ කියන්නේ මෙහෙම කියනවා. මෙම සම්පූර්ණ නොකළ අල්මාරියක් සඳහා මෙතෙක් දරා ඇත්තේ ලී පිරිවැය සහ යන්ත්‍ර ක්‍රියාකරුගේ වැටුප පමණි. අපෙන් අහන්නේ වැඩ නිම නොකළ සම්පූර්ණ නොකළ අල්මාරියක පිරිවැයනේ. ඒතර මේ තුන්වෙනි ගැලපිලි පැහැදිලිව කියනවා වැඩ සම්පූර්ණ නොකළ මෙතින් සම්පූර්ණ නොකළ අල්මාරියක් සඳහා මෙතෙක් දරා තිබෙන පිරිවැය වර්ග දෙකයි. මොකද්ද? ලී සඳහා දරූ පිරිවැය යන්ත්‍ර ක්‍රියාකරුගේ වැටුපයි පමණයි. ඒක මම ගණන කියවනකොට කිව්වේ මේ ගන්න නොනිමි අල්මාරි තියෙන ප්‍රාථමික වියදම් වලින් පමණයි. නොනිමි වටිනාකම හැදලා තියෙන ප්‍රාථමික වියදම් වලින් විතරයි.
ප්‍රාථමික පිරිවැයට නොනිමි අගය කරලා තියෙන්නේ. හරි අපෙන් අහන්නේ නොනිමි අල්මාරියක වටිනාකම. එක අල්මාරියක පිරිවැය. එක නොනිමි අල්මාරියක පිරිවැය. පිරිවැය වර්ග දෙකයි තියෙන්නේ. එකක් ලී පිරිවැය අනික යන්ත්‍ර ක්‍රියාකරුගේ වැටුප. අපි ඒවා දීලා තිබේ නම් දාන්න නොතිබේ නම් හොයා ගන්නට ඕනේ නේද? ප්‍රශ්නක දෙකට ගිහලා බලමු. අපි අහනවා සම්පූර්ණ නොකළ අල්මාරියක පිරිවැය. එහෙනම් මෙහෙම ගමු. ඒක උත්තරේ මෙහෙමයි එන්නේ. ඒකකයක ලී පිරිවැය එනවා. දන්නේ ඉලක්කම රුපියල් ගන්න අපි දන්නේ නැහැ. ඒකකයක ලී පිරිවැය අපි දන්නේ නැහැ. පහලින් එනවා ඒකකයක යන්ත්‍ර ක්‍රියාකරු වැටුප. ඒක නම් දන්නව නේද? අපිට ගන්න දෙලා තිබුණානේ. එක ඒකකයක් නිපදවන්න යන්ත්‍ර ක්‍රියාකරුට රුපියල් කීයක් දෙනවද? මේ ගැළපිල්ල තිබුණා නේද? එක ඒකකයක් නිපදවීම සඳහා යන්ත්‍ර ක්‍රියාකරුට දෙන වටිනාකම රුපියල් 600යි 10යි කියලා තිබුණා නේද? 10ක් දෙනවා අමිති අල්මාරියක් සෑදීමේදී සේවකයා කාර්යය අවසන් වුණාන් පස්සේ ගෙවනවා අල්මාරියක් සඳහා යන්ත්‍ර ක්‍රියාකරුට ගෙවන රුපියල් කීයද? මෙතන යන්ත්‍ර ක්‍රියාකරුට රුපියල් 600ක් දෙනවා. වඩු කාර්මික ශිල්පියාට රුපියල් කීයද දෙනවා? 1000ක් දෙනවා. එහෙනම් දැන් ගණනේ කියනවනේ නොනිමි කියන්නේ නිම නොකල සම්පූර්ණ නොකල අල්මාරිය වෙනුවෙන් දරා තිබෙන පිරිවැය දෙක ලී පිරිවැය දරලා තිනවා. ඊට අමතරව දරලා තිනවා මොකද්ද? යන්ත්‍ර ක්‍රියාකරුගේ වැටුප. අපි ගන්න එක අල්මාරියක පිරිවැයනේ. එක අල්මාරියක් වෙන යන්ත්‍ර ක්‍රියාකරුට රුපියල් කීයද දෙනවද? 600. මේක ඒ ඉලක්කම අපි ළඟ තියෙනවා නේ අපිට දාන්න පුළුවන්. ඒකක යන්ත්‍ර ක්‍රියාකරුට රුපියල් කීයද? 600යි. ලී පිරිවැය අපි තාම දන්නේ නැහැ හොයාගමු. දැන් අපිට හොයාගන්න එක අල්මාරියක් වෙනුවෙන් යන ලී ප්‍රමාණය කොච්චරද? දැන් මේ ගානේ නොනිමි අල්මාරිය වෙනුවෙන් සම්පූර්ණ ලී පිරිවැය දරලා ඉවරයි. ලී වලට යන වියදම දරලා ඉවරයි. යන්ත්‍ර ක්‍රියාකරුගේ වැටුපත් දරලා ඉවරයි. අනෙක් වියදම් දරලා නැහැ තාම. නොනිමි වල. එහෙනම් නිමි නොනිමි දෙකටම අල්මාරියක් වෙනුවෙන් යන ලී පිරිවැය එකයි. නිම කළත් නොනිම කළත් හේතුව සම්පූර්ණ ලී වල වියදම දරලා ඉවරයි දෙකටම නේ. දැන් ලී සම්බන්ධ විස්තර බලන්න මොනවද තියෙන්නේ කියලා. ලී සම්බන්ධ විස්තර මෙහෙම තියෙන්නේ. ලී මිලදී ගලන් තියෙන 266000. 266000 ලී මිලට ගෙනවා. ලී කියන අමුද්‍රව්‍යනේ මේ ගානේ. ඒ වගේම තව බලන්න ලී සම්බන්ධ විස්තර. ලී ගෙනීමට කුල හිම ගෙන්ද බලන්න. ලී අමුද්‍රව්‍යනේ නැහැ නේද? ලී පිරිවැය තියෙන අතර ඊට අමතරව කියනවා වසර අවසානයේ ලී ඉතිරිලු කොච්චරද පාවිච්චි නොකර ලී තියෙන රුපියල් කීයද? 46000. ඒ කියන්නේ ඉතිරි ලී. ආරම්භක තොග නැහැ ලී. ඒතර ලී මිලදී අරන් තියෙනවා ඉතිරි ලී තොගයක් තියෙනවා. එහෙමනම් මිලට ගත්ත ලී වලින් ඉතිරි ලී වල වටිනාකම අඩු කළා මොකක්ද වෙන්නේ? භාවිතයට ගත්ත ලී වල පිරිවැය. ඒක ඒ සඳහා යොදාගත්තු ඒකක සංඛ්‍යාවෙන් බෙදුවාම එක ලී පිරිවැය වෙනවා. එහෙනම් අපි ඒකක ලී පිරිවැය හොයාගමු මේ විදිහට. ඒකක ලී පිරිවැය මේ පොඩක් පහලින් මෙම පෙරවඩ කරලා ගමු ඒක. හරි. දැන් මෙතන උත්තරේ වෙන්නේ ලී පිරිවැය දැම්මම මේක හරියනේ උත්තරේ. ලී පිරිවැය දැම්මම එක අල්මාරියක පිරිවැය එනවා නේද? මම මහ පහල ලියන පෙර වැඩ ඒ උත්තර පෙරට මම කියන්නම් මොකද හොයන්නේ මේ ඒකකයක ලී පිරිවැය සෙවීම. ඒකකයක ලී පිරිවැය ගන්න යන්නේ මම. එක ඒකකයක් සඳහා වැය වන ලී පිරිවැය හොයන්න යන්නේ. ඒක මෙහෙම හොයන්නේ මෙහෙමයි. ලී ගැනුම් බලන්න ලී ගැනුම් කොච්චර තිබ්බද? ලී ගැනුම් තිබ්බ කොච්චරද මේ තියෙන්නේ? 266000. ලී ගැනුම් රුපියල් 266000 තිබුණා. අඩු කරන්න ඉතිරි තොගය ඉතිරි ලී තොගය ඉතිරි ලී තොගය කොච්චරද කියලා බලන්න මේ තියෙන්නේ. ඉතිරි ලී තොගය කීයක් තියෙනවද? 46000ක් තියෙනවා. ඒක අඩු කරමු. ඉතිරි ලී තොගය තියෙනවා 46000. ඒක අඩු කරනවා මෙහෙම. අඩු කළාම උත්තරයක් එනවා
2,20,000ක්. මේ මොකද්ද? භාවිතයට ලී වල පිරිවැයනේ. දැන් පාවිච්චියට ගත් ලී වල පිරිවැය. භාවිතයට ගත් දැන් ප්‍රයෝජනට ගත් ලී පිරිවැය. දැන් මේගොල්ලෝ ලී පාවිච්චි කරලා තියන්නේ කවර නිමැවුම් සඳහාද? අල්මාරි 104ක් හැදුවනේ මතකද? මේ 104ටම ලී ගියානේ. නිම කළ අල්මාරි 104ටම ලී ගියා. ලී වැය කළා. ලී පිරිවැය දැරුවා. ඊට අමතරව නොනිමි අල්මාරි 6ක් තියෙනවනේ. නොනිමි අල්මාරි 6ටත් ලී භාවිතා කරලා තියෙනවා. එහෙනම් භාවිත කළ ලී භාවිතා කළ ඒකක සංඛ්‍යාව වෙන්නේ අර විකුණු 104යි නොනිමි 6යි නේ. මම මෙල් යන පහලින් ලී භාවිත කළ ඒකක ගණන තින් නිමි 104යි ධන නොනිමි 6යි. ලී භාවිත කළ ඒකක සංඛ්‍යාව වෙනවා නිමි අල්මාරි 104ට හා නොනිමි 6ට. 104යි 6යි කියන්නේ 110. ඒකක 110ක්. එම නිසා ඒකකයක ලී පිරිවැය කීයක් වෙනවද? 2,20,000 බෙදන්න ඕනේ 110යි. 2,20,000 110න් බෙදුවාම ඔන්න එනවා ඒකකයක එක අල්මාරියක් සඳහා වැය වන ලී පිරිවැය. 2,20,000 110න් බෙදන්න උත්තරේ රුපියල් 2,000. එක අල්මාරියක් නිපදවීම සඳහා මේගොල්ලෝ වැය කරනවා ලී වෙනුවෙන් රුපියල් කීයක්ද? 2,000ක්. එක අල්මාරියක ලී පිරිවැය රුපියල් 2,000ක්. තේරෙනවා ගත ආකාරය. දැන් මේකේ නම් උඩ කොටස අපි නැවත යමු. අපි අහන්නේ සම්පූර්ණ නොකළ අල්මාරියක පිරිවැයනේ. අල්මාරියක තියෙන්නේ ලී යන්ත්‍ර ක්‍රියාකරු යටපො විතරනේ. එහෙනම් යන්ත්‍ර ක්‍රියාකරුට රුපියල් 600 කියලා කලින් දාගත්තා. අල්මාරියක් නිපදවන්න ලී වට කොච්චරක් ඕනේද? 2,000 රුපියල් 2,000ක් ඕනේ නේද? එහෙනම් සම්පූර්ණ නොකළ අල්මාරියක රුපියල් වටිනාකම කීයද? 2,600යි. එම නිසා මම කියන්නේ එම නිසා නොනිමි ඒකකයක වටිනාකම වරහතුල යන ප්‍රාථමික පිරිවැයනේ. අයි මම ප්‍රාථමික පිරිවැය කලිවේ මේ 2,600 තුල තිබෙන්නේ නොනිමි අල්මාරියක ප්‍රාථමික වියදම් දෙකක් පමණයි. ප්‍රාථමික වියදම් විතරයි තියෙන්නේ. එම නිසා මෙම ආයතනයේ නොනිමි ගැලපීම නිෂ්පාදනය කිරීම තුළ කරන්න ඕනි පහලින් නෙමේ ප්‍රාථමික පිරිවැය වෙනකොට. එහෙම ක්‍රමයක් තියෙනවා. උසස් පෙළ පන්තියේ දැන් වර්තමානයේදී ප්‍රාථමික පිරිවැයට නොනිමි අගය කිරීම ඔබෙන් අපේක්ෂා කරන්නේ නැහැ. හොඳ මේ ගණනේ තියෙනීමනේ. ඉතින් අපි ඒක දැනන් ඉන්න එක අපිට ඒක අගුණයක් නෑ. දැනන් සිටිය යුතුයි. ව්‍යාපාර ආයතනයම කරනවා. නොනිමි ප්‍රාථමික පිරිවැයට අගය කර තිබෙනවා නම් නොනිමි අගය කරන්න ඕන නිෂ්පාදනය කිරීමේ ප්‍රාථමික පිරිවැය වෙනකොට. පැහැදිලිද? හරි. මේ වල එක එකක වටිනාකම හරිද? නොනිමි සම්පූර්ණත්වයේ වටිනාකම නෙමෙයි. ඒකක වටිනාකම සම්පූර්ණත්වයේ වටිනාකම වන්න මේක වැඩි කරන්න කීයද? 6න්. එකත් වෙනම වල තියාගත්තට කමන්නේ නැමුත් මේක අහලා තින්නේ සම්පූර්ණ නොකළ අල්මාරියක පිරිවැය. එකයි අල්මාරියක අහලා තියෙන්නේ. ඒක උත්තරේ රුපියල් 2,600යි. හරි. අපි දැන් යමු ප්‍රශ්නේ අංකය 3ට. ප්‍රශ්න අංක 3න් අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ප්‍රශ්න අංක 3 2002 වසරේ පොරොට්ටු සමාගමේ නිෂ්පාදන කිරීම අහනවා. ඊළඟට සම්පූර්ණ කළ අල්මාරියක පිරිවැය ඉස්සලා ගන්න වගේ අහනවා. අල්මාරියක පිරිවැය වසරේ වෙළඳ ආදායම් ප්‍රකාශනය. අපිට මේ කොටස් තුනම එකපාර රුල් කරගත්තා නම් ගාන එකපාරම හදන් ගිය හැකිනේ. දැන් අපි පළවෙනි කොටස හදලා ඉවරයි. දෙවෙනි කොටස හදලා ඉවරයි. 3 4 5 එකපාර රුල් කරමු. ප්‍රශ්න අංක 3 නිෂ්පාදන කිරීම හදන්න ඕන. 3 නිෂ්පාදන කිරීම අක රුල් කරන්න. මේ දේ රුල් කරන්න. මොරටු සමාගම උඩින් ලියන්න. තීරු දෙයක් ඇති.
මොරටු සමාගම 2002 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා නිෂ්පාදනය කිරීම. උඩින්ම ඍජු අමුද්‍රව්‍ය කියලා ලියන්න. ඍජු අමුද්‍රව්‍ය මේ ගන්න එකක් තමයි ලී. ඊට අමතරව සරණේරු සහ අගුලුත් ඍජු අමුද්‍රව්‍ය මේ ගන්න. මොකද ඒකකයක් සඳහා යන ප්‍රමාණය නිශ්චිත හඳුනා ගන්න පුළුවන් අවසන් නිෂ්පාදිතයේ කොටසක් බවට පත් වෙනවා. අමුද්‍රව්‍ය වර්ග දෙකක් තියෙනවා මේ ගානේ. ලී සහ සරණේරු. හරි විස්තර දීලා තිබුණානේ. ඊට පස්සේ ඒකට පෙළි 10ක් උතෑවලා නිෂ්පාදන පොදු කාර්ය පිළිවෙල. මොකද 10ක් නේ 12ක් උද ගන්න මොකද හේතුව මෙතන නොනිමි ගලප ගන්නත් විතරනේ. හරි. නොනිමි ගලපීම කරන්නේත් මේ අවස්ථාවේදී ප්‍රාථමික පිළිවෙල හොයන අවස්ථාවකනේ මේ ගන්න නොනිමි මම උනා ලියන්නම්. මේ ගන්න නොනිමිනේ මෙතනට. ප්‍රාථමික පිළිවෙල හොයනකොට නේද? ඊට පස්සේ මේ ප්‍රශ්නක දෙකට උත්තරේ ප්‍රශ්නක තුනට උත්තරේ ප්‍රශ්නක හතරේ අහනවා සම්පූර්ණ කළ අල්මාරියක පිරිවැය කියලා ලියලා පේලි 4ක් 5ක් තියන්න ඒකට. ප්‍රශ්නක 4. ප්‍රශ්නක 5ට අහනවා අපෙන් නැවත ප්‍රශ්නක 5 මොකක්ද අහන්නේ? ආදායම් ප්‍රකාශනය. ආදායම් ප්‍රකාශනයේ උඩින් නම ලියන්න මොරටු සමාගම 2001 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය. උඩ කොටස වෙළඳ කිරීම යට කොටස ලාභ කිරීම උඩ කොටසේ විකෘම් දාන රූලක් කියවලා විකෘම් පිරිවැය කියලා ලියන්න. පෙළි 5ක් වගේ ඇති වේවි. මොකද ආරම්භ කොටක එහෙම නෑනේ මේ ප්‍රථම වර්ෂයේනේ. ඊට පස්සේ අර වියදම් ටික පොදුයි අපි දාම මෙහෙම වියදම් කියලා. ඒකට පෙළි 5ක් 6ක් ඇති වේවි. මේ ආකාරයේ පිළිතුරක් තමයි ආදායම් ප්‍රකාශනට අවශ්‍ය වෙන්නේ. රූල් කරලා තියෙනවා. දැන් අපි ළඟ තියෙනවා ප්‍රශ්නක 3ට 4ට 5ට පිළිතුරු සඳහා අවශ්‍ය කරන පිළිතුරු අපි රූල් කරලා තියෙන්නේ. දැන් අපි ගණන සෑදීම ආරම්භ කරමු. දැන් ගැළපිලි සටහන් වලින් පටන් ගත්තොත් අල්මාරියක විකුණුම් මිල 610 ඒක අර විශේෂයෙන්ම දුන්නේ අර ඒකක සංඛ්‍යා හොයාගන්න. එක් අල්මාරියක් සඳහා පිරිවැය රුපියල් 450ක් වූ සරණේරු සහ අගුළු අවශ්‍යයි. අන්න ඒක මම සරණේරු සහ අගුළු මෙතන ඍජු පිරිවැයක් වශයෙන් ගත්තේ ඍජු ද්‍රව්‍යනේ. ඒකකයකට අන ප්‍රමාණය නිශ්චිතව කියලා තියෙනවා නේද? ඒතර අපිට වසරේ සරණේරු වල ඉතිරි තුක හරි මොන හරි දෙයක් හොයාගන්න මේ තොරතුරු ප්‍රයෝජනවත් වේවි. අපි ගාන ඉස්සරහට යන්කෝ. මේක අපි දැන් තමයි හුඟක් දුරට පාවිච්චි කරලා ඉවරයි ප්‍රයෝජන ගත්තානේ. පාවිච්චි නොකර ලීදර තියෙනවා රුපියල් 46000ක්. ඒ වගේම සම්පූර්ණ කළ අල්මාරි තියෙනවා 4ක්. නිම කළ අල්මාරි තියෙනවා. සම්පූර්ණ කළ අල්මාරි 4යි. නිම නොකළ අල්මාරි තියෙනවා 6ක්. නිම නොකළ අල්මාරිය සඳහා මෙතෙක් දරුව පිරිවැය ලී පිරිවැය සහ යන්ත්‍ර ක්‍රියාකාරී වැටුප්. අපි ඒක පාවිච්චි කරලා ගත්තා දැන්ටමත් නේද? යන්ත්‍ර පිරිවැය මත 5ක් ෂෙයා කළ යුතුයි කියලාත් කියනවා. දැන් මේකී තොරතුරු අර සංඛ්‍යා ගලප ගන්නකොට සංඛ්‍යා ඇතුළත් කරනකොට මේවා අපි සැලකිලිට ගත යුතුයි. ඊට අමතරව තමයි මේ තොරතුරු තිබුණේ උඩින් තිබුණා යන්ත්‍රයේ වඩු කාර්මික ශිල්පයට රුපියල් 10ක් ගෙවන්න ඕනේ. යන්ත්‍ර ක්‍රියාකාරට රුපියල් 600ක් ගෙවන්න ඕනේ. ඒවා ඍජු ශ්‍රමය එතකොට නේද? හරි. දැන් මේකේ අර ශේෂ පරීක්ෂමක් වශයෙන් නෙමෙයි තියෙන තොරතුරු එක එක තැන් වල තියෙනවා. උඩින් තියෙනවා ඍජු වැටුප් සම්බන්ධ විස්තර. ඊළඟට ශේෂ ලයිස්තුවක් තියෙනවා. පහළිනුත් තියෙනවා මේ විදිහට තොරතුරු. අපි ඉස්සෙල්ලා පහළින් තියෙන තොරතුරු ඉස්සෙල්ලාම හඳුනගෙන ඉමු. ඒකකයක රුපියල් 6000 යාලි විකරණ මිල ඒක අපිට අවශ්‍ය වුණේ නිෂ්පාදනය කළ ඒකක සංඛ්‍යාව හොයාගන්න. අපි ඒක පාතන සැලකිලිට ගත්තා නේද? ඒක හරබැර කරන උන ඉලක්කම නෙවෙයි. එක අල්මාරියක් සඳහා දරන සරණේරු පිරිවැය අගුළු පිරිවැය රුපියල් 450යි. දැන් බලන්න ශේෂ පරීක්ෂමේ දැන් දීලා තියෙන ශේෂ ලයිස්තුවේ තියෙනවා සරණේරු සහ අගුළු ගැනුම් 48000ක් තියෙනවා. ඒතර නිෂ්පාදනය කරන අල්මාරියකට යන ප්‍රමාණය තියෙනවා. එහෙනම් මේක ඉතිරි තොගේ දීලා තිබුණේ නැහැ නේ සරණේරු වල. ලීවල ඉතිරි තොගේ තිබුණා. ඒ නිසා මේක අපිට ප්‍රයෝජනවත් වෙයි ඊළඟ කියන තොරතුර ඉතිරි සරණේරු වල වටිනාකම ගන්නට. හරි. අපි මෙහෙම කරමු. ඔයාලගේ නිෂ්පාදන ගිණුමේ ඍජු අමුද්‍රව්‍ය කියලා ලියවනේ. ඍජු අමුද්‍රව්‍යයට මෙහෙම ලියන්නට ඕනේ. අමුද්‍රව්‍ය වර්ගයක් කරන ගැනුම් ආරම්භක තුක නැහැ මේ ගණන. ඒ නිසා මම කෙලින්ම ගැනුම් කියලා දානවා. ගැනුම් මම වෙන පාට කියන්න. ගැනුම් දැන් මෙතන එනවා වර්ග දෙකක්. ලී සරණේරු. හරි.
ලී ගැනුම් වෙනම දාන්න වෙනවා, සරණේරු ගැනුම් වෙනම දාන්න වෙනවා. රයිට්? ඊළඟට දැන් ඊළඟට අවසන් ඉතිරි තොග ඉතිරි සරණේරු තොගේ අවසන් තොගයත් එහෙමයි. ලී සරණේරු. අවසන් තොගය හොයාගන්න තමයි 450 දීලා තියෙන්නේ. ඒක අල්මාරියකට යන සරණේරු පිරිවේ 450. එනවා අපි 450 අපේ සරණ අල්මාරිය 104ක් හැදුවානේ. නොනිම වලට සරණේරු අදාළ උන්නේ නැහැ තාම. එහෙනම් 104න් 450 වැඩි කරාම වෙනවා පාවිච්චියට ගත්තු සරණේරු වටිනාකම. එහෙනම් ගත්ත ප්‍රමාණයෙන් පාවිච්චි කළ ප්‍රමාණය අඩු කරාම ඉතිරි තොගය එනවා. හරිද? අපි ඒක ඉදිරි සලකට ගමු. දැන් අපි මෙහෙම කරමු. දැන් ලයිස්තුවෙන් ඉස්සරහට යන්නට ඕනේ. මේ තොරතුරු මේ විදිහට දාන්න අපි වග බලා ගන්න ඕනේ. මේ ගාන ටිකක් අර සාමාන්‍ය සම්ප්‍රදාන කුලව හදන්න පුළුවන් කමකුත් නැහැ. ප්‍රවේශමෙන් හදන්නට ඕනේ. එතකොට අපි දැන් මේ ශේෂලයිස්තුවේ වටිනාකම් වල ඉන්න උඩින්ම යන්ත්‍ර පිරිවැය තියෙනවා 4,50,000ක්. යන්ත්‍ර පිරිවැය කොහෙවත් දාන්නේ නැහැ. හැබැයි යන්ත්‍ර ෂෙයා කරන්න කියලා ගැලපිල්ලක් කියනවා අපිට නේද? යන්ත්‍ර ෂෙයා කරන්න කියනවා 100 කීයද මෙතින් වසරේ යන්ත්‍ර ෂෙයා වීම 5%. එහෙනම් අපි යන්ත්‍ර ෂෙයා ගණන් බලලා ගමු. ඉවර කමන්නේ පෙරවැඩ ලියන තැන යන්ත්‍ර ෂෙයා කියලා පෙරවැඩ ලියන තැන යන්ත්‍ර ෂෙයා දාගන්න. යන්ත්‍ර ෂෙයා වීම අපි වෙනම තැනක ලියමු කියන එක. අංක 2 යන්ත්‍ර ෂෙයා වීම කොච්චරද? 7,50,000ට 5%. 10ක් නේ 75,000 5%ක් කියන්නේ 37,500. මේ වසරේ යන්ත්‍ර ෂෙයා වීම 37,500. යන්ත්‍ර ෂෙයා වීම ඔයගොල්ලෝ නිෂ්පාදන පොදු කාර්ය වියදම් වල දාගන්න. යන්ත්‍ර ෂෙයා 37,500. හරි. යන්ත්‍ර උපකරණ පිරිවැයීමේ මේ දාන යන්ත්‍ර ෂෙයා. හරිනේ. ඊළඟට තියෙනවා ලී මිලදී ගැනුම්. අන්න ගැනුම් වශයෙන් දාගන්න ලී 7,50,000. ගැනුම් පුර දාගන්න ලී වල වටිනාකම 7,50,000. ඊළඟට යන්ත්‍ර ක්‍රියාකරුවන්ගේ වැටුප. යන්ත්‍ර ක්‍රියාකරුවන්ගේ වැටුප ඍජු පිරිවැය නේද? දැන් මෙතන මේ දෙක එකතු වෙන අවසන් තොගේ අඩු වෙනවා. ඊපස්සේ මෙතන එනවා මෙහෙම යන්ත්‍ර ක්‍රියාකරු වැටුප. මෙතන ඍජු ශ්‍රමයේ තියෙන දෙකක් 66,000ක් තියෙනවා. පළවෙනි තිරුට දාන්නම්. ඊළඟට වඩු කාර්මිකයාගේ වැටුප 1,04,000යි. ඒත් වඩු කාර්මික වැටුප 1,04,000. ඇත්තම කියනවා මෙතනත් අපිට හොයාගන්න තිබුණා නිෂ්පාදනය කළ ඒකක සංඛ්‍යාව ලේසියෙන්. 1,04,000 ගෙවලා තියෙනවා වඩු කාර්මිකයට එක අල්මාරියට කීයද? 10යි. 1,04,000 බෙදීම 10 104යි. මොකද හේතුව වඩු කාර්මිකයන් නොනිමි වලට සම්බන්ධ වෙලා නැහැ නේ. එහෙනම් වඩු කාර්මිකයාගේ ශ්‍රමය වැය වෙලා තියෙන නිමි එක වලට විතරයි. එහෙනම් 1,04,000 10න් බෙදුවම 104 එනවා. අපි කලින් හොයාගත්ත එක එහෙමත් හොයන්න පුළුවන්. මං කිව්ව ක්‍රම කීපයක් තියෙනවා මේ ගාන හොයාගන්න නිමි එක සංඛ්‍යාව. ඊළඟට කර්මාන්තශාලා මුරකරුගේ වැටුප 33,000යි නිෂ්පාදන පොදු කාර්යය. කම්මල් මුරකරු වැටුප 33,000යි නිෂ්පාදන පොදු කාර්යය. ඊළඟට පරිපාලන වියදම් 1,05,000යි. පරිපාලන වියදම් ගැලපෙන්නේ නැහැ නේ. අපි දන්නවා ගැලපෙන්න තිබුණ නැහැ කියලා ඒවට. පරිපාලන වියදම් යන්න ඕනේ ආදායම් ප්‍රකාශනයට. මේ වියදමට දාගන්නකෝ. පරිපාලන වියදම් 1,05,000යි. ආදායම් ප්‍රකාශනයේ මෙහි වියදමට දාගන්න. සරණේරු සහ අගුළු ගැනුම් 48,000යි. ඒක නිෂ්පාදන පිරිවැය නිෂ්පාදන ගිණුමේ ඍජු අමුද්‍රව්‍ය ගැනුමකට දෙනවා. ගැනුම් සරණේරු සහ අගුළු කීයද වටිනාකම 48,000ක් තියෙනවා. හරිද? ඊළඟට ගොඩනැගිලි කුලිය තියෙනවා 30,000ක්. හැබැයි තුනෙන් එකක් පරිපාලනයට. එහෙනම් ගොඩනැගිලි කුලිය බෙදලා ගන්නට ඕනේ නේද? එහෙනම් බලන්න බෙදලා ගන්න එකත් පෙරට අංක 3 කියලා ලියා ගන්න. පෙරට අංක 3 ගොඩනැගිලි කුලිය 30,000ක් තියෙනවානේ. මේකට බෙදලා ගන්න ඕනේ තුනෙන් එකක් තුනෙන් දෙකක්. තුනෙන් දෙකක් පරිපාලන තුනෙන් දෙකක් කම්හල.
30,000 තුනෙන් එකක් කියන්නේ 10,000යි. තුනෙන් දෙකක් කියන්නේ 20,000යි. ගොඩනැගිලි කුලියෙන් තුනෙන් දෙකක් කම්මලට තුනෙන් එකක් පරිපාලන අංශයට. එහෙනම් අපි දාගමු දැන්. නිෂ්පාදන පොදුකාර වියදම් වල ලියමු ගොඩනැගිලි කුලිය. ගොඩනැගිලි කුලිය නිෂ්පාදන අංශයට කී දෙන්නේ? තුනෙන් දෙකනේ කීයද? 20,000යි. ඉතිරි තුනෙන් එක පරිපාලන අංශයට. ඒ කියන්නේ ආදායම් ප්‍රකාශනයට. ආදායම් ප්‍රකාශනයට දාගන්න ගොඩනැගිලි කුලිය මෙහි වියදම් වල දාගන්න ගොඩනැගිලි 10,000යි. ඊළඟට තියෙනවා යන්ත්‍ර සඳහා බලය 4,500යි නිෂ්පාදන පොදු කාර්යය. යන්ත්‍ර සඳහා බලය වියදම කීයද? 4,500යි. යන්ත්‍ර සඳහා කිව්වම තමයි දැනගන්න ඕනේ නිෂ්පාදන අංශයට කියලා. පාරිභෝගිකයෙකුගේ නිවෙස් වෙත අල්මාරි ගෙන යාමේ වියදම්. නිෂ්පාදනය කළ අල්මාරි පාරිභෝගිකයින් වෙත එවුන්ගේ නිවෙස් වෙත ගෙන යාම සඳහා දරන වියදම්, ප්‍රවාහන වියදම් තම ගෙන යාමේ වියදම්. නිෂ්පාදන වියදමක්ද නිෂ්පාදන නොවන වියදමක්ද? නිෂ්පාදන නොවන වියදමක් නේද? ඒක ආදායම් ප්‍රකාශනයේ මෙහෙම වියදම්. ගෙන යාමේ වියදම්. ගෙන යාමේ වියදම්. කීයද? 8,400යි. මෙතන නෙමෙයි ඒක මං ගෙනේ මේ ඉන්නෝනේ ආදායම් ප්‍රකාශනයේ මෙහෙම වියදම් වල මම එහෙම කිව්වා. ඒක එනෝනේ එතනට. ආදායම් ප්‍රකාශනයේ මෙහෙම වියදම් වල ඉන්නේ ගෙන යාමේ වියදම්. කීයද ලක්කම? 8,400යි. 8,400 බෙදහැරීම වියදමක් ඇත්තම කියනවා නේද? යන්ත්‍ර නඩත්තු වියදම් 3,600. යන්ත්‍ර නඩත්තු වියදම නිෂ්පාදන පොදු කාර්යය. යන්ත්‍ර නඩත්තු වියදම් ඉලක්කම කීයද? 3,600යි. ඊළඟට විකුණුම් ලක්ෂ 6යි. විකුණුම් දාගන්නේ ආදායම් ප්‍රකාශනයේ වෙළඳ කිරීම උඩින්ම නේද? විකුණුම් ලක්ෂ 6යි කොනෙම තිරුක් දාගන්න. ශේෂ්ඨ ලැයිස්තුවේ තියෙන සංඛ්‍යා දාගෙන තියෙන්නේ. දැන් උතර බලන්න තවදුරටත් මොනවද කියන්නේ? ගැළපිළිවෙල. දැන් ඉතිරි ලීතෝගේ වටිනාකම දෙනවා 46,000ක් කියලා. දැන් මේක ඉතිරි තොගත් වර්ග දෙකක් තියෙන අමුද්‍රව්‍ය වර්ග දෙකක් තියෙනවනේ. මොනවද? ලී සහ සරණේරු. එහෙනම් ඉතිරි තොගෙත් එහෙම වර්ග දෙකක් එනවනේ. ඒ වර්ග දෙක අගේ ඉතිරි තොගෙට ඇතුළත් වෙන්න ඕනේ. ඉතින් මේක අපිට අවසාන අමුද්‍රව්‍ය කියලා එක ඉලක්කමක් වශයෙන් ගන්න පුළුවන්. පෙරවැඩවල ගණනය කරලා එක ඉලක්කමක් වශයෙන් ගන්න පුළුවන්. මොකද අවසන් තොග ගිණුම හර වෙන්නේ එකටනේ. අවසන් අමුද්‍රව්‍ය තොගේ වටිනාකම නිෂ්පාදන ගිණුමට අපි දාන මෙහෙමයි. අවසන් අමුද්‍රව්‍ය තොග ගිණුම හර නිෂ්පාදන ගිණුම බැර. ඉතින් අපි අවසන් ඉතිරි නිමිති අමුද්‍රව්‍ය තොගේ වටිනාකම වෙනම හොයාගමු. දැන් මෙතන අවුරුදු අග ලී තියෙනවා 46,000ක්. සරණේරු වල වටිනාකම හොයාගන්න ඕනේ. ලීම පෙර වැඩ කියලා පහලින් පෙරඩංක 3 හරි 4 හරි දාගන්න. 2002 1231 ඉතිරි අමුද්‍රව්‍ය මෙහෙම ගමු. ඉතිරි අමුද්‍රව්‍ය තියෙනවා වර්ග දෙකක්. එකක් තමයි ඉතිරි ලී තොගය. ඉතිරි ලී තොගේ වටිනාකම ගණනේ කිව්වා නේද? පැහැදිලිව තිබුණානේ ගණනේ. ඉතිරි ලී තොගේ වටිනාකම මේ තියෙන්නේ. කීයද? රුපියල් 46,000යි. වසර අවසානයේ ඉතිරි ලී තොගේ 46,000යි. අපි දාගමු එක නැවත එතනට 46,000යි කියලා. රුපියල් 46,000යි. හරි නේද?
මේකට අපි එකතු කරන්න ඕනේ ඉතිරි සරණේරු. සරණේරු අගුල අපි කෙටියෙන් දාගමු සරණේරු කියලා. ඉතිරි සරණේරු තොගේ වටිනාකම කෙලින්ම දීලා නැහැ. ඒක අපි හොයාගන්න ඕනේ. ඒක හොයාගන්න මෙහෙමයි. සම්පූර්ණ සරණේරු වල ගැනුම් වටිනාකම අරගෙන එකෙන් භාවිතයට ගත්තු සරණේරු වල පිරිවේ අඩු කළාම වෙන ඉතිරි තොගය. වෙනවා සරණේරු ගැනුම් කීයද රුපියල් සරණේරු ගැනුම් තිබුණ රුපියල් කීයද මේ බලන්න. සරණේරු ගැනුම් ඉතින් 48000ක් තියෙනවා. 48000 දාගන්නවා රුපියල් 48000ක් සරණේරුන් තියෙනවා. අඩු කළා පාවිච්චි කිරීම දෙන එකක් 450 ගානේ. ඒක කීයක්ද? නිෂ්පාදනය කළ අල්මාරි සඳහා පමණයි සරණේරු යෙදුවේ. ඒතර නිෂ්පාදනය කළ අල්මාරි 104ක්. මේ 104කට සරණේරු පාවිච්චි කළානේ. මේ 104 වැඩි කිරීම 450. එකකට 450ක් යනවා පිරිවැය සරණේරු. ඒතර සරණේරු පිරිවැය එකකට 450යි නිෂ්පාදනය කළ එකක 104ක්. එහෙනම් බලන්න වටිනාකම කීයද කියලා. 104 වැඩි කිරීම 450. බලමු ගණක යන්ත්‍රය ආධාරයෙන් 104 වැඩි කිරීම 450 කීයද? 46800ක්. 46800ක් තමයි අපි භාවිතයට අරන් තියෙන්නේ. ඒතර 48000ක් තිබිලා තියෙනවා සම්පූර්ණ සරණේරු මිලදී ගැනීම 46800ක් භාවිතා කළා නම් ඉතිරි සරණේරු වටිනාකම කීයද මේක අඩු කරන්නේ 0.8 10න් 8ක් ගියාම 2යි 7ක් ගියාම 1යි 1200යි. ඔන්න බලන්න අපි ළඟ තියෙනවා ඉතිරි වෙලා තියෙනවා ලී 46000ක්. ඉතිරි වෙලා තියෙනවා තවදුරටත් සරණේරු කීයද 1200ක්. එහෙනම් ඉතිරි අමුද්‍රව්‍ය විතරේ වටිනාකම වෙන්නේ මේ දෙකේ එකතුව. 47200යි. එම නිසා ඉතිරි අමුද්‍රව්‍ය තොගය රුපියල් කීයද 47200යි. ඒතර ඕක තමයි අපි දිස්සටහන් තබන්නේ. අමුද්‍රව්‍ය තොග කිරීම හර නිෂ්පාදන කිරීම බැර. නිෂ්පාදන කිරීම බැර මේ 47200 අපි එහෙම තමයි දිස්සටහන් තබන්නේ නේද? අමුද්‍රව්‍ය තොග කිරීම හර නිෂ්පාදන කිරීම බැර. අමුද්‍රව්‍ය තොග කිරීම හර නිෂ්පාදන කිරීම බැර. අමුද්‍රව්‍ය තොග කිරීම හර කරනවා කියන්නේ මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගවත්කමක්. නිෂ්පාදන කිරීම බැර කරනවා කියන්නේ නිෂ්පාදන කිරීමේ පාරිභෝජන ද්‍රව්‍ය පිරිවැය සෙවීමේදී අඩු කරනවා. අපි යමු දැන් නිෂ්පාදන කිරීමට නැවත නිෂ්පාදන කිරීම මෙතන මෙහෙම අඩු කරන්න ඕනේ. 2002 තොගය. අමුද්‍රව්‍ය කියලා තියෙනවානේ. තොගය අඩු වෙනවා. කොනෙන් තුන දාගන්න 47200ක්. ඔය තොගය තුල ලී සහ සරණේරු දෙකම ඇතුළත්. මම ගැනුම් එහෙම වෙනම ගත්තේ ශේෂ පරිස්සමේ තිබුණ ගිරුම් දෙකනේ සරණේරු ගැනුම් වෙනම ලී ගැනුම් වෙනම අපි වෙනම ගල් දැම්මා. ඔක්කොම මේක තැනට එන්නේ. පැහැදිලි නේද? හොඳයි. එතකොට දැන් බලන්න ගැළපිළිවෙල තවදුරටත් මොනවද තියෙන්නේ කියලා එහෙමනම් දැන් පළවෙනි ගැළපිළිවෙල ප්‍රයෝජන ගත්තා දෙවෙනි එකක් දැන් සම්පූර්ණයි. මේක සම්පූර්ණයෙන් අපි භාවිතයට ගත්තා. යන්ත්‍රශ්‍රය කළත් ඉවරයි. වෙන තොරතුරු නැහැ. එහෙනම් දැන් තියෙන එකතු කිරීම කරන් ඉන්න මුළු ඉඳන්. නිෂ්පාදන කිරීමේ පටන් ගන්න එකතු කිරීම කරන්න. ඒතර අවසන් අමුද්‍රව්‍ය තොගයේ වටිනාකම 47200යි. දැන් අපි නම් නිෂ්පාදන කිරීම ඉහළට පහළට එකතු කරන් යමු. ලී පිරිවැය 45000යි. මෙතෙන්දි පුංචි වැරදක් වෙලා තියෙනවා. ලී වල පිරිවැය 45000 නෙමෙයි 266000යි. මෙතන වැරදිමින් 45000 ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ නිසා මම මේක නිවැරදි කරනවා. මේ 45000 වෙනුවට හරි ඉලක්කම 266000 ඇතුළත් කිරීම කරනවා. එතන මම මේ 45000 අයින් කරලා අපි 266000 මෙතන ඇතුළත් කරමු.
ලී ගැනුම් පිරිවැය 2,66,000. අපි 2,66,000 මෙතන ඇතුළත් කරමු. හරිද? හරි. එතකොට 2,66,000යි ලී ගැනුම් පිරිවැය 48,000යි සරණේරු ගැනුම් පිරිවැය. එතකොට සම්පූර්ණ අමුද්‍රව්‍ය ගැනුම් වල වටිනාකම එනවා 0.0.0.814යි එකක් ඉතුරුයි 10ක 11යි 3,14,000යි 2,66,000යි 48,000යි එකතු කළාම උත්තරේ 3,14,000යි. මේකෙන් අවසාන අමුද්‍රව්‍ය තොගය 47,200 අඩු කරන්න උතර පාරිභෝජනය කළ අමුද්‍රව්‍ය වල පිරිවැය එනවා. මම ගණක යන්ත්‍රය ආධාරයෙන් කරන්නම්. 3,14,000 3,14,000 ඍණ 47,200. ඒතර උත්තර එනවා 2,66,800ක්. 2,66,800. මේ මොකක්ද ළමයි? මේ තමයි පාරිභෝජන ද්‍රව්‍ය පිරිවැය. ලියමු ඉස්සරහට පාරිභෝජන ද්‍රව්‍ය පිරිවැය. හරි නේද? හොඳයි. ඊළඟට පාරිභෝජන ද්‍රව්‍ය පිරිවැයට අපි ගලප ගන්නට ඕනි ඍජු වේතන. මේක ඍජු වේතන තියෙනවා යන්ත්‍ර ක්‍රියාකාරක වැටුප වඩු කාර්මික ශිල්පියක් වැටුප. දෙකේම එකතුව ගන්න 0.0.0.10 එකක ඉතුරුයි 7යි 1යි 1,70,000. 2,66,800ට 1,70,000 එකතු කරන්න 0.8යි 6යි 7යි 13 එකක් ඉතුරුයි 3යි 4යි 4,36,800යි. දැන් ඔය ප්‍රාථමික පිරිවැය තමයි. ඔය තමයි නිමි නොනිමි දෙකටම අදාළ ප්‍රාථමික පිරිවැය. නමුත් මේ ගණනේ නොනිමි අගය කළේ ප්‍රාථමික පිරිවැයට කියලා කලින් කිව්වනේ. ඒ නිසා මේ ගණනේ නොනිමි ගැලපීම කරන්නේ මේ අවස්ථාවේදී ප්‍රාථමික පිරිවැය සෙවීමේදී. නිමි භාණ්ඩවල ප්‍රාථමික පිරිවැය සෙවීමේදී. නොනිමි ආරම්භක තොග නැහැ අවසන් නොනිමි තොගේ වටිනාකම අපි හොයා ගන්නට ඕනි. අපි දැන් දන්නවා ඒක ඉලක්කම වෙන්න ඕනේ අපි කලින් හොයාගත්තානේ. ඒක නොනිමි ඒකක එක. නොනිමි අල්මාරියක පිරිවැය හොයාගත්තා. කීයක් ආවද? නොනිමි අල්මාරියක පිරිවැය අපි මීට කලින් සොයාගෙන තියෙනවා. මෙතින් නොනිමි අල්මාරියක පිරිවැය කීයද? 2600යි. නොනිමි අල්මාරි ගණන අපිට දුන්නානේ. අල්මාරි 6ක් තිබ්බනේ. අපිට නොනිමි තොගේ වටිනාකම ගන්න පුළුවන්. නොනිමි තොගේ වටිනාකම ගත්තොත් නම් මෙතනදී වලට පුළුවන් නොනිමි තොගේ වටිනාකම ගන්න පෙර වැඩ කරලා නොනිමි තොගේ වටිනාකම ගන්න පුළුවන්. මම ලියන්නම් පෙර වැඩ කියලා මෙහෙම. අංක 4 කියලා අපි ලියමු. 2002 12.31 නොනිමි තොගයේ වටිනාකම අපි මේක වෙනම පෙන්නමු කරමු. මෙතන මේ උත්තරට අදාළ නැතුව නොනිමි තොගයේ වටිනාකම එහෙම ගලම් බලමු. අංක 4 2002 12.31 නොනිමි තොගයේ වටිනාකම. ඒක සොයාගන්න මෙහෙමයි. නොනිමි ඒක ගණන 6යි. නොනිමි ඒකකයක පිරිවැය අපි දැන් දරුවනේ කීතර රුපියල්ද 2600යි. කොහොමද 2600 ආවේ? ලී පිරිවැය තිබුණ 2000ක් යන්ත්‍ර ක්‍රියාකාරකයට 500යි ඔක්කොම 2600යි. එම නිසා නොනිමි තොගේ වටිනාකම කීයද? 2600 එකක්. ඒ වගේ 6ක් තියෙනවා. වටිනාකම රුපියල් මේකේ බෙද ගන්න උත්තරේ කීයද? 15600 නේ. 2600ව 6ක් 15600යි. නොනිමි තොගේ වටිනාකම 15600යි. අපි ඒක ඇතුළත් කරමු. නිෂ්පාදනය කිරීමේ නොනිමි දාන තැනට මෙහෙම 2002 12.31 තොගය 15600යි. නොනිමි තොගේ 15600යි. දැන් මේක අඩු කළාමනේ උත්තරය තමයි ප්‍රාථමික පිරිවැය. නිමි භාණ්ඩවල ප්‍රාථමික පිරිවැය කීයද බලන්න. 0.0.8න් 6ක් ගියාම 2යි
6 එකක් 5න් 5 ගියාම 1යි 3න් එකක් ගියාම 2යි 4යි 4,21,200යි. එතකොට මෙතන මේ 4,21,200 මේකට අපි කියනවා ප්‍රාථමික පිරිවැය කියලා. ප්‍රාථමික පිරිවැය හරි. ඊට පස්සේ බලමු නිෂ්පාදන පොදුකාර්ය වියදම්. නිෂ්පාදන පොදුකාර්ය වියදම් තිබෙනවා යන්ත්‍රශය, කම්මල් මුරකරු වැටුප්, ගොඩනැගිලි කුලිය, බලය, යන්ත්‍ර නඩත්තු වියදම්. එතන යන්ත්‍රශය හරි දාලා තියෙනවා. කම්මල් මුරකරු වැටුප දාලා තියෙනවා. හරි. ගොඩනැගිලි කුලිය තුනෙන් ගලපලා ඉවරයි. බලය හරි. යන්ත්‍ර නඩත්තු වියදම් හරි. තව එකක් තියෙනවා වැලි කඩදාසි එන වක්‍ර ද්‍රව්‍ය. ඒ වක්‍ර ද්‍රව්‍ය කියන්නේ නිෂ්පාදන පොදුකාර්ය පිරිවැයක් එකත්මකට ඇතුළත් වෙන්නට ඕනි. වක්‍ර ද්‍රව්‍ය තියෙනවා මෙතන 5,400ක්. තුන නිෂ්පාදන පොදුකාර්ය වියදම් සියල්ලම දැන් ඇතුළත්. තුර අපි මේ නිෂ්පාදන පොදුකාර්ය වියදම් එකතු ගමු. එකතු වෙනවා කියලා බලන්න. 37,500යි ධන 33,000යි ධන 20,000යි ධන 4,500යි ධන 3,600යි ධන 5,400යි. එකතු වෙනවා 1,04,000ක්. නිෂ්පාදන පොදුකාර්ය වියදම් එකතුව 1,04,000යි. මේ 1,04,000 එකතු කළාම එනවා ප්‍රාථමික පිරිවැය පොදුකාර්ය පිරිවැය එකතු කළාම එනවා නිමි භාණ්ඩවල නිෂ්පාදන පිරිවැය. බලමු උත්තරේ කීයද කියලා. 0.2යි 4.5යි 2යි 5යි නේ 5,25,200. ඒ මොකද්ද ළමයි? ඒ තමයි නිමි භාණ්ඩවල නිෂ්පාදන පිරිවැය. නැත්නම් වෙළඳ කිරීමට මාරු කරන නිෂ්පාදන පිරිවැයනේ. නිෂ්පාදන පිරිවැය වෙළඳ කිරීමට නේද? 5,25,200ක් වෙයි. ඔක තමයි ඔය ආයතනයේ නිෂ්පාදන කිරීම සඳහා අපේක්ෂා කරන පිළිතුර. ටිකක් දිග අභ්‍යාසයක් කොටස් කිහිපයක් උත්තර බලාපොරොත්තු වුණා. අපි දැන් පිළිතුරු 3ක් හදලා තියෙනවා. පිළිතුරු අංක 4ට අපි යමු. දැන් මේ නිෂ්පාදන පිරිවැය වෙළඳ කිරීමට මාරු කරන්න ඕනේ 5,25,200 නේද? අපි වෙළඳ කිරීමේ දැන් ආරම්භගතක නැහැනේ කෙලින්ම ඉන්නේ නිෂ්පාදන පිරිවැය දාගන්න වෙන්නේ. වෙළඳ කිරීම ආරම්භගතක නැති නිසා නිෂ්පාදන පිරිවැය තමයි දාගන්නට ඕනේ. $5,25,200. තොර වෙළඳ කිරීමේ ආරම්භක තොගේ නැහැ. නිෂ්පාදන කිරීමේ මාරු කළ පිරිවැය තියෙනවා. අවසන් තොගේ හොයාගන්නත් තියෙනවා නේද? හරි මෙතන අඩු වෙන්න ඕනේ 2002 12.31 නිමි භාණ්ඩ. අවසන් නිමි භාණ්ඩ තොගේ වටිනාකම අපි හොයාගන්න ඕනේ. ගාන දීලා තිබුණේ නැහැ. අවසන් නිමි තොගේ වටිනාකම සොයා ගැනීමත් පිළිතුරක කොටසක් නේද? පිළිතුරුන් ප්‍රශ්නාංක 4 බලාපොරොත්තු වෙන්නේ එක නේද? ප්‍රශ්නාංක 4න් අපෙන් බලාපොරොත්තු වෙන්නේ සම්පූර්ණ කළ අල්මාරියක පිරිවැය. තොර සම්පූර්ණ කළ අල්මාරියක පිරිවැය හොයාගත්තාම ඒ කියන්නේ නිමි ඒකකයක පිරිවැය හොයාගත්තාම අපිට ඉතිරි අල්මාරි සංඛ්‍යාව 4යිනේ. ඉතිරි නිමිතෝගේ වටිනාකම හොයාගන්න පුළුවන්. අපි කලින් අභ්‍යාසෙත් කළා නේද? නිමි ඒකකයක පිරිවැය ගන්න කොහොමද? සමජාතීය භාණ්ඩ නිෂ්පාදනය කළ තියෙන ව්‍යාපාරයක. මුළු නිෂ්පාදන පිරිවැය බෙදනවා නිෂ්පාදනය කළ ඒකක සංඛ්‍යාවෙන්. එතකොට මේකේ උත්තරේ සම්පූර්ණ කළ අල්මාරියක පිරිවැය ඉස්සලාම හොයාගමු. මොකද අතන ඉතිරි නිමිතෝගේ වටිනාකම ගන්න මේ උත්තරය අපි ගන්න ඕනේ. නිෂ්පාදන පිරිවැය බෙදීම නිෂ්පාදන ඒකක. නිමි ඒකක. එතකොට නිෂ්පාදන පිරිවැය අපි හොයාගත්තා 5,25,200යි. 5,25,200යි මෙතන උත්තරේ 5,25,200යි.
නිමි එකක සංඛ්‍යාවත් අපි කලින් හොයාගත්ත කෙරේ 104යි. නිමි එකක සංඛ්‍යාව 104යි නේද? එතකොට 5,25,200 104න් බෙදන්න ඔන්න ඒකක ඒක අල්මාරියක පිරිවැයනවා. 5,25,200 බෙදීම 104. උත්තරේ කීයද? රුපියල් 5,050යි. රුපියල් 5,050යි. එක අල්මාරියක පිරිවැය රුපියල් කීයද? 5,050යි. එක අල්මාරියක පිරිවැය රුපියල් 5,050යි. හරි. දැන් අපිට ඕන කරනවා ඊළඟට අපි යමු වෙළඳ ගිණුමට. වෙළඳ ගිණුමට අපිට ඕන කරනවා අවසන් නිමිතකයේ වටිනාකම. දැන් අපි දන්නවා ඒකක එක පිරිවැය රුපියල් 5,050යි. ඉතිරි වෙලා තියෙන අල්මාරි කීයක්ද? අල්මාරි 4ක්. එහෙනම් 5,050 වැඩි කිරීම 4 නේද? මෙතන පෙන්නනම් පෙර වැඩ 5 කියලා දැම්මොත් එම 2002 12.31 ඉතිරි නිමිතොගය එම ගන්නේ නිමි ඒකක එක පිරිවැය. නිමි ඒකක එක පිරිවැය කීයද? රුපියල් 5,050යි. ඉතිරි අල්මාරි ගණන කීයද? 4යි. එම නිසා ඉතිරි නිමිතොගයේ වටිනාකම 5,050 වැඩි කිරීම 4. එකක් 5,050යි 4ක් ඉතිරි එන වටිනාකම රුපියල් කීයද? 20,200යි. 20,200. 5,004ක් 20,000යි 54ක් 200යි 20,200යි. ඉතිරි නිමිතෝගේ වටිනාකම 20,200යි. මේක තමයි අපි දාන්නට ඕනි වෙළඳ ගිණුමේ අවසන් තුගේ වටිනාකම නේද? 20,200යි. හරි. එවිට දැන් බලමු විකුණුම් පිරිවැය එනවා අපිට. ආරම්භක තුගයක් නැහැනේ. නිෂ්පාදන පිරිවැය 20,200 අවසන් තුගේ අඩු කරන්න. අඩු කළාම උත්තර 0.0.5යි 5යි 5,05,000යි නේ. 5,25,200න් 20,200ක් අඩු කළාම උත්තරේ 5,05,000යි. ඒක අපි වරහණක් දාලා අඩු කරමින උත්තරේ තමයි දල ලාභය. 6,00,000න් 5,05,000 ගියාම උත්තරේ කීයද? 95,000යි නේ. 95,000 තමයි දල ලාභය. දල ලාභයෙන් අඩු වෙන්න තියෙනවා වියදම්. පරිපාලන වියදම් තියෙනවා. ගෙන යාමේ කුලිය තියෙනවා. ගෙන යාමේ වියදම් තියෙනවා. ගොඩනැගිලි කුලිය තියෙනවා. ඔච්චරයි වියදම් තිබුණේ. වියදම් තුන එකතුව ඈ පැත්තට දාලා අඩු කරමු. වියදම් තුන එකතුව කීයද බලන්න 0.0යි 4යි 8යි 5යි 13 එකක් ඉතුරුයි 2යි 1යි 1,23,400යි නේද? 15යි 1,23,400යි වියදම්. ඒක අඩු කළාම සුද්ධ අලාභයක් එන්නේ නේද? වියදම් පැත්ත වැඩිනේ. ඒත් සුද්ධ අලාභයක් එන්නේ කීයද? 1,23,400න් 95,000 අඩු කරන්න. එතකොට උත්තරේ අලාභයක් එන්නේ 28,400ක. 1,23,400න් 95,000 ගියාම 28,400යි සුද්ධ අලාභය. හරි. දැන් ওই ගණන දීර්ඝ උත්තරයක් අපි බලාපොරොත්තු වෙන්නේ. උත්තර මෙම ආයතනයේ මොරටු සමාගමේ උත්තර 5ක් අපෙන් බලාපොරොත්තු වෙනවා. දැන් බලන්න නැවතත් ආපස්සට ගිහලා උත්තර 5 කින් එක පළවෙනි ප්‍රශ්නයෙන් අපෙන් අහලා තිබුණේ වර්ෂය තුල නිම කළ අල්මාරි ගණන අපි හොයාගත්තා 104යි. ඒක හොයාගන්න ක්‍රමවේදයන් කිහිපයක් තිබුණා. අපි කලේ විකුණුම් සංඛ්‍යා පදනම් කරන් හොයාගත් එක. තවත් ක්‍රම තිබුණා. දෙවෙනි ප්‍රශ්නෙන් අපෙන් අහලා සම්පූර්ණ නොකළ අල්මාරියක පිරිවැය නොනිමි අල්මාරියක වටිනාකම ලී සහ යන්ත්‍ර ක්‍රියාකාරකගේ වැටුප් පමණයි දරලා තිබුණේ. ලී පිරිවැය රුපියල් 2,000 කියලා අපි හොයාගත්ත පෙරවැඩ කරලා යන්ත්‍ර ක්‍රියාකාරකගේ වැටුප් 600යි ඔක්කොම 2,600යි නොනිමි අල්මාරියක පිරිවැය. තුන්වෙනි කොටසෙන් අපෙන් අහලා තිබුණා නිෂ්පාදන ගිණුම ලී සරණේරු තමයි අමුද්‍රව්‍ය. මේ දෙක එකතුවෙන් අවසන් තොගේ අඩු කළාම අපි අවසන් තොගේ වෙනම ගණනය කරලා ගත්තා.
පාරිභෝජන ද්‍රව්‍ය පිරිවැය ආවා. ඒකට යන්ත්‍ර ක්‍රියාකාරී වැටුපයි වඩු කාර්මිකක වැටුපයි එකතු කරලා ප්‍රාථමික පිරිවැය ගත්තා නිමි නොනිමි දෙකේම. මේ ගණනේ ප්‍රාථමික පිරිවැයට තමයි නොනිමි අගය කරලා තිබුණේ. ඒ නිසා නොනිමි ගැලපීම කළේ ප්‍රාථමික පිරිවැය වෙන අවස්ථාවේදී නොනිමි වටිනාකම වෙනම හොයාගත්තා. අඩු කරලා ප්‍රාථමික පිරිවැය ගත්තා. ප්‍රාථමික පිරිවැයට අපි එකතු කළා සියලුම නිෂ්පාදන පොදු කාර්ය වියදම්. 6ක් තිබ්බා. 6ම එකතුව අපි ප්‍රාථමික පිරිවැයට ගලපලා නිෂ්පාදන පිරිවැය හොයාගත්තා. ඒ නිෂ්පාදන පිරිවැය තමයි අපි වෙළඳ ගිණුමට මාරු කළේ. මේ ප්‍රශ්නාංක 3නේ. ප්‍රශ්නාංක 4 අපෙන් ඇහුවා නිම කළ අල්මාරියක පිරිවැය. නිමි ඒකකයක පිරිවැය ගන්න නිෂ්පාදන පිරිවැය බෙදීම නිමි එකක ගණන. 5,25,200 නිෂ්පාදන පිරිවැය නිම කළ අල්මාරි ගණන 104යි. එකෙන් බෙදුවාම එක අල්මාරියක පිරිවැය 5,050ක් ආවා. ප්‍රශ්නාංක 5න් අපෙන් ඉල්ලුවා වසරේ ආදායම් ප්‍රකාශනය. විකුණුම් අපි දැම්මා. විකුණුම් පිරිවැයද නිෂ්පාදන පිරිවැය මාරු කළාගේ දැම්මා. අවසන් නිමිතෝගේ වටිනාකම හොයාගත්තා. එකක් 5,050යි වැඩි කිරීම එකක 4යිනේ 22,200යි. ඒ අනුව විකුණුම් පිරිවැය හොයාගත්තා. දල ලාභ හොයාගත්තා. දල ලාභයෙන් අපි අඩු කළා. මෙහි වියදම් පරිපාලන වියදම් ගොඩනැගිලි කුලිය සහ ගෙන යාමේ වියදම් තිබුණා. උකලම් සුද්ධ ලාභය ආවා. ඔක තමයි ප්‍රශ්නයට අදාළ සම්පූර්ණ පිළිතුර. පැහැදිලි නේද? හොඳයි. අපි නිෂ්පාදන ගිණුම් නැත්නම් නිෂ්පාදන පිරිවැය ප්‍රකාශන පිළිබඳ තවත් අභ්‍යාස කිහිපයක් ඉදිරි පාඩම් ඒකකයේ තුලින් කතා කරන්නට යනවා. සූදා බලාපොරොත්තු වෙනවා.